සියලු දෙනාම තැන්පත් වෙලා අරහං ආදී අනන්ත ගුණ බලයෙන් ලෝභාදී මහා ක්ලේශ ධර්මයන් දුරු කළ විරාගී ධම් රජානන් වහන්සේගේ සිරිපාපියුම් අභියස සියලු දෙනාගේම ප්‍රණාමේ නමස්කාරය වේවා කියලා සාදු කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. පින්වතුනි, අපට අද රතනාඝර ප්‍රභා අවසාන කොටසේදී සාකච්ඡා කරන්නට තියෙන චෛතසික ධර්මතා අතර ඊළඟ චෛතසිකය තමයි මාන නම් වූ චෛතසික ධර්මය. මානෝ කියලා කියන්නේ පාලියෙන් මානය. සෙය්‍යෝ හමස්මීති ආදිනා මඤ්ඤතේති මානෝ කියලයි පාලියේ සඳහන් වන්නේ. සෙය්‍යෝ හමස්මි යම් ධර්ම ස්වභාවයක් අහං මම සෙය්‍යෝ හමස්මි ශ්‍රේෂ්ඨ වෙමි ආදී ක්‍රමයෙන් හඟීනම් හඟීමට තුඩු දේනම් අන්නේ ආකාරයේ වූ මානසිකාරයට හැඟීමට තුඩු දෙන කල්පනාවට තුඩු දෙන ධර්ම ස්වභාවයට බුදුරජාණන් වහන්සේ වදාරනවා මාන්නය කියලා. මාන්නය නොඑක ආකාරයෙන් මේ මානේ නම් සිටිවිල්ල ඇති වෙනවා. හරියට දේශනා කරනවා උම්මාදෝ විය දත්තබ්බෝ කියනවා. උම්මාදයක් උමතුවක් වගේ කියනවා මේ මාන්නය ඇති වුණාම. උම්මාදෝ විය දත්තබ්බෝ උන්නති ලක්කනෝ මම ශ්‍රේෂ්ඨයි කියන උඩඟුකම තමයි ඇතිවන්නේ මේ මාන්නේ මුල් කරගෙන. මම ශ්‍රේෂ්ඨ වෙමි කියන උඩඟුකම ප්‍රධාන වශයෙන් ඇති වෙනවා. ඒ වගේම ඒ සඳහා දැන් වැටහෙන ආකාරය ගත්තොත් මේ මාන්නේ සාමාන්‍යයෙන් බැලූ බැල්මට වැටහෙන ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේතු කම්යතා පච්චුපට්ඨානෝ කියලා. හරියට තමා කොඩියක් වගේ මතු කරන්නට වෙහෙසෙන ගතිය. තමාව හැම වෙලාවකම මතු කරන්න ගන්නා උත්සාහය මාන්නයයි. එහි ප්‍රභේදයන් ගණනාවක් තියෙනවා. තමා හැම වෙලාවකම උසස් කොට පිහිටවන්නට ගනු ලබන වෑයමක්. උසස් කොට පිහිටවන්නට ඒ උසස් කොට පිහිටුවීමට ගනු ලබන වෑයම නිසා තමයි ඒ මට්ටමින් සෙය්‍යමාන සරිසමාන හීනමාන කියන මේ මිනුම ඇතිවන්නේ. මැනීම ඇතිවන්නේ. යාථාව මානය අයාථාව මානය කියලා මේ මානෙහි කොටස් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යාථාව මානය ඒ කියන්නේ දැන් සමහර කරුණු සිහි කරලා යාථාව මානානාම අරහත් මග්ගවජ්ජා. මේ යාථාව මානය කියන කාරණය අරහන්ත මාර්ගයෙන් හෙවත් අරහත් මාර්ගයෙන් තමයි ප්‍රහාණය වන්නේ. අදහස් කරන්නේ සමහර කරුණු පිළිබඳව. දැන් අපි ගත්තොත් ධානලාභයේ උතුමෙකුට නමුත් සෝවාන් ආදී මඟඵල ලැබූ උතුමෙකුට නමුත් ඇතැම් කාරණා නිසා මේ කියන මානය සිවුම්ව ඇතිවන්නට පුළුවන්. රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන මේ කරුණු ප්‍රහාණය වන්නට අරහත් මාර්ගය දක්වාම යන්නට වෙනවා. අරහත් මාර්ගයෙන් තමයි එතකොට මානය නම් වූ චෛතසික ස්වභාවය ඉතිරියක් නැතිව ප්‍රහාණය වන්නේ. එතනින් මෙහා පැත්තේ මානය කියන චෛතසිකේ අඩු වැඩි වශයෙන් සත්වයන්ට ක්‍රියාත්මක වෙනවා. අඩු වැඩි වශයෙන් කියන එකෙන් අදහස් කළේ සප්තවිධ සෛක්ෂයන්ට වඩා උසස් ඝන බොල් මට්ටමකින් තමයි පුහුදුන් පෘථග්ජනයෙකුට මේ මාන්නේ වැඩ කරන්නේ. ඒ ඊ타ත්ම ලාමක ආකාරයෙන් කෙනෙකුගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම ලොකු අර්ථයන් නැති කරන්න පුළුවන්. ඔබට මතක ඇතිනේ
තේමා බුදුරජාණන් වහන්සේ දකින්න අකමැති උනේ කියලා. ඊළඟට රූපේ නිසා. ඊළඟට රූප නන්දා භික්ෂුණියත් එහෙමනේ අකමැති වුණා. ඒ මාන්නය ඇති කරගෙන. ඊළඟට ඇතැම් වාදීන් තාර්කිකයන් මේ ඒ කාලේ හිටපු ඇත්තෝ බුදුරජාණන් වහන්සේ දකින්නට අකමැති වුණා. නොඑක් විදිහේ මාන්නය, නොඑක් විදිහේ පිරිස් බලය, කීර්ති නාමය ආදී කරුණු නිසා මාන්නය ඇති කරගෙන. හැබැයි සක්දේව රජතුමා සහම්පති ධර්මරාජය වෙලා දනින් වැටෙනවා. මිනිස් ලෝකයේ අත්තන්ට තමයි බුදුරජාණන් වහන්සේ ළඟට යන්න බැරි. මේ මාන්නය කියන කාරණේ ඇති වුණාම දැන් ගියත්ෝ සමහර ලාමක භික්ෂුන් වහන්සේලා අභිභවා යනවා. එහෙම තියෙනවා දැන් සමහර පන්සල් වල එහෙම මේ ගියත්ෝ කතා කරන්නේ පොඩි අවසර, ලොකු අවසර. එහෙම ආමන්ත්‍රණය මේ බුද්ධ ශාසනයේ නැහැ. උපාසකම්මලා කියන පොඩි උන්නාංශේ එහෙම කියන්නත් හොඳ නැහැ. පොඩි ස්වාමීන් වහන්සේ කියලා කියන්නත් ඕන. එහෙම කියන්න යන්න එපා. ඒ වගේ දේවල් වලින් දැන් සමහර තැන්වල අපි දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට අනකරන. එහෙම අනකරන හොඳ නැහැ පෞසිද්ධ වෙන. වැරද්දක් තිබ්බොත් පෙන්වන දෙන ක්‍රමයක් තියෙනවා භික්ෂුන් වහන්සේලාගේ උනා. ඒ වැරද්ද පෙන්වා දෙන්නට කරුණා මෛත්‍රියෙන් වැඳලා අවසර අරගෙන කාරණය කියන්න අවසරයි කියන පෙන්වා දීම සත්පුරුෂයෙක් විසින් කළ යුතුමයි. ඒක ගිහිද පැවිදිද කියන එක අදාළ නැහැ. නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ තියෙන සීලාදී ගුණ ගෞරවය හැලුවන විදියට වැඩ කිරීම සමහරට තමන්ගේ උගත්කම්, ධනවත්කම්, වත්පොසත්කම් වෙන්න පුළුවන්. කවුරු ආවත් භික්ෂුවක් ළඟට සක්දේව රජතුමාවත් ඒක අදාළ වෙන්නේ නැහැ. පැදුරක් තිබ්බොත් දෙනවා වාඩි වෙන්න නැත්නම් බිම. මොකද අපි නියෝජනය කරන්නේ අපේ පුද්ගලිකත්වයක් නෙවෙයි. තථාගතයන් වහන්සේගේ බුදු සසුන. එනිසා තෙරුවන් වහන්සේලා හා සම්බන්ධ ජීවමාන සංකේතයේ භික්ෂුව. හැබැයි භික්ෂුව ඒ ජීවමාන සංකේතයේ කියන උරුමය අතට අරගෙන භික්ෂුවට බෑ මාන්නක්කාරකම්, අහංකාරකම් පාන්නට, දායකයන්ව එහෙම නැත්නම් පෝසත් දායකයන්ව කියලා, දුප්පත් දායකයන්ව කියලා එහෙම කොටස් කඩන්නට බෙදන්නට එහෙම කිරීමට කිසිම අයිතියක් නැහැ. හැමෝටම සමසේ සලකන්නට ඕන. ඒක භික්ෂුවගේ පැත්තෙන් දකින්න ඕන දෙයක්. කුලය සැලකීම, නිලය වත්පොසත්කම් සැලකීම භික්ෂුවට කිසිසේත්ම අදාළ වන්නේ නැහැ. එහෙම කරනවා නම් භික්ෂු ප්‍රතිපදාවේ නෙමෙයි ඉන්නේ. භික්ෂු ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක් නෙමෙයි. එනිසා ගිහි පැවිදි අපි දෙපිරිසම උභය පාර්ශවය මේ කරුණ හොඳට හඳුනා ගන්නට ඕනේ. මේ උඩඟුකම කියන කාරණය, උන්නල කියන කාරණය, මාන්නය හා සැබැඳිව මතුවෙන ධර්ම ස්වභාවය. චෛතසිකයක් හැටියට ගත්තොත් උඩඟුකම කියන්නේත් මාන්නයටම තමයි. අහංකාරකම කියන්නේත් මාන්නයටම තමයි. එනිසා මේ මාන්නය වැඩි වුණොත්, මානය අධික වුණොත්, මානය ඕලාරික ලෙස හටගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් එළඹෙන්නට වෙන්නේ කොහෙද? මානේන ඊළාව වඳුර වෙලා සුනකයන් වෙලා උපදින්න වෙනවා. ඒතර භයානකයි. අදිමානේන කුක්කුරෝ. එතකොට මානය අදිමානය කියන මේ කරුණ සලකා ගත්තොත් ඒ මාන්නයත් අදිමාන්නයත් මාන්නය කියන කාරණේ කොහොමත් යහපත් නැහැ. නමුත් දැන් හිතන්න මෙහෙම මානම් පටිච්ච මානම් පජහති කියලා ඔය කාරණයක් සඳහන් වෙනවා ධර්මයේ තුල. යම් කෙනෙක් හිතනවා ඒ අත්තන්ට විතරක් නෙමෙයි සිල් රකින්න මටත් පුළුවන්. ඒ අත්තන්ට විතරක් නෙමෙයි භ්‍රමචර්යාව හැසිරෙන්න මටත් පුළුවන්. ඒ අත්තන්ට විතරක් නෙමෙයි සමාධිය උපදවන්න මටත් පුළුවන්. ඒ අත්තන්ට විතරක් නෙමෙයි චතුර්ථ ධ්‍යාන උපදවන්න මටත් පුළුවන් කියලා කෙනෙක් උත්සාහවත් වෙනවා. ඒක හොඳයි. එහෙම හිතන එක. ඒ විදිහට හිතුවට පස්සේ ආයහපතක් වෙන්නේ නැහැ. හැබැයි අකුසල් ධර්ම රැස්වෙන විදිහට යමෙක් කල්පනා කරනවා නම්, අකුසල් ධර්ම වැඩෙන විදිහට කල්පනා කරනවා නම්, නූපන් ලෝභේ වැඩෙන විදිහට මාන්නකාරව කල්පනා කරනවා නම්, අර්ථය පෙරහිලා අනර්ථය වැඩෙන විදිහට මාන්නකාර හැඟීම් ඇති කර ගන්නවා නම් ඒක අලාභයක්. ඒ නිසා මානය කියන්නේ ඒ තරමින් ලාමක අකුසලයක්. වික්ෂෝන් වහන්සේලා ඉදිරියේ වේවා, ගිහියත් ඉදිරියේ වේවා, සමහර දරුවෝ දෙමව්පිය ඉදිරියේ මාන්නකාර හැඟීම් පෙන්වනවා. අමතකයි ඒ කුසේ ඉඳලා මල මුත්‍රා වලින් තැවරිලා ආපු හැටි. ඊළඟට ගුරුවරු ඉදිරියේ ශිෂ්‍යයෝ මාන්නකාර හැඟීම් පෙන්වනවා. ඊළඟට උපසපන් භික්ෂුන් වහන්සේලා ඉදිරියේ සාමණේරයෝ එහෙම මාන්නකාර හැඟීම් පෙන්වනවා. ඊළඟට උපසම්පදාවෙන් අඩු ස්වාමීන් වහන්සේලා වැඩි ස්වාමීන් වහන්සේලා ළඟ මාන්නකාර හැඟීම් මේවා ඉතාමත්ම වැරදි කාරණා. මොකද නැති වෙන්නේ
ධර්ම මාර්ගය නැත්නම් ධර්ම මාර්ගයේ දියුණුවමයි නැති වෙන්නේ. මාන්නය කියන මේ කාරණේ අයින් වෙනකොටම එතන මාන්නය කියන මේ කරුණ තියෙනකම් ඊළඟට ඇති වෙන ලොකුම අලාභය තමයි සවන් දෙන්නට කැමති වෙන්නේ නැහැ. මාන්නේ යම් සිතක වැඩුණොත් සවන් දීමට කැමති වෙන්නේ නැහැ. අහන්න කැමති වෙන්නේ ශ්‍රවණය කරන්න කැමති වෙන්නේ කියන්නමයි කැමති වෙන්නේ. ඒක නිසා ඒක ඊටාත්ම අලාභයක් ඇති වෙන ස්වභාවයක්. ඒ නිසා භික්ෂුන් වහන්සේ වුණත් ගියත් එක්කුණත් මේ වගේ ස්වභාවයක් හිතේ වැඩෙනවා නම් ඒ ගැන හොඳට සැලකිලිමත් වෙන්න ඕන. ජන්මය සිහි කරන්නට ඕනේ. මොකද ජන්මය කියන්නේ? ඉපදීම මිනිස් ලෝකේ ඉපදුනේ මාන්නය දුරු කරන්න වැඩ කරලා. ඒක ජන්මය සිහි කරනවා කියන්නේ. ඒ විදිහට සිහි කරාම ඔන්න තේරෙනවා මාන්නය වැඩුණා නම් අද මම මෙතන නැහැ. ඒ නිසා මාන්නේ පෙරදා ජයගත් මම මෙදා මාන්නේ වැඩුවොත් ආයෙමත් අර පහත් තැනට වැටෙනවා කියලා හිතලා මාන්නේ දුරු කරගන්න වැඩ කරන්නට ඕනේ. ඒ නිසා දකින විට සිතගත සැනසේ රන් කැස් විහිදෙන මුනිසිරිපාදේ කියලා බුදුරජාණන් වහන්සේට වඳිනවා වගේම මහා සංඝරත්නයට වඳින්නට හැම කෙනෙක්ම දෑත ඔසවන්නට ශක්තියක් ඇති කරගන්න. ඒක හැමෝටම වෙන දෙයක් නෙවෙයි. ඒක හරි අමාරු දෙයක්. මහා සංඝරත්නයේ දෙසර දෑත එසෙව්වා කියන්නේ බුදුරජාණන් වහන්සේට දෑත එසෙව්වා වෙනවා එක පැත්තකින්. ඒ වගේම Tamanගේ ජීවිතයට වටිනාකම් ගණනාවක් එකතු වෙනවා. මාන්නය අභිභවා හිස නැමීම ඔයගොල්ලන්ගේ ජීවිත වටිනා ජීවිත බවට පත් වෙන්න හේතුවක්. ඔය ජීවිතවල තියෙන වටිනාකම අගය, මිනිසත්කම, බලය, මේ දේවල් මතුවෙනවා. මාන්නය නැති කරගෙන අවන්ත වීම තුළ. පූජකෝ ලබතේ පූජා. වන්දකෝ පටිවන්දන. පූජා යම් කෙනෙක් ගෞරවයෙන් ආදරයෙන් පූජා කළොත් සුදුස්සන්ත එයා පූජා ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්දකෝ පටිවන්දන. වැඳුම් පිදුම් කරන්නට සුදුස්සන් හඳුනාගෙන වඳිනකොට පුදනකොට එයා වැඳුම් පිදුම් ලබන කෙනෙක් බවට පත් වෙනවා. වන්දකෝ පටිවන්දන. එනිසා වන්දනාව, පූජනාව මේ සෑම දෙයකටම තුඩු දෙන්නේ මාන්නය දුරු කරගන්නට කොච්චර හැකියාවක් තියෙනවද කියන මේ කරුණ. එනිසා අහංකාරකම් පිටු දකින්නට, මාන්නය පිටු දකින්නට ගිහි පැවිදි සෑම කෙනෙක්ම කටයුතු කරන්නට ඕනේ. ගිහි පැවිදි සෑම කෙනෙක්ම උභය පාර්ශවයේම කටයුතු කරන්නට ඕනේ. වන විනාශයන් ඔක්කොම වෙන්නේ කාරණා මුල් කරගෙන. ඒකයි උම්මාදෝ විය දත්තබ්බෝ කියලා පෙළේ පාළියේ එන්නේ. උමතුවක් වගේ දැක ගන්න කියන මාන්නයක් ඇති වෙනවා. දිරන මැරෙන ජරාවට පත්වන ශරීරයක් දරාගෙන මාන්නයක් ඇතිවීම ඒ විදිහට දකින්නට උත්සාහවත් වෙන්නට ඕන. මේ මාන්නය නම් වූ චෛතසිකය ක්‍රියාත්මක වන ආකාරය සලකලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරනවා ආකාර 16කින් මාන්නය ඇතිවන හැටි. 16 ආකාරයකින් කෙනෙකුගේ හිතේ මාන්නය ඇති වෙන්න පුළුවන්. ඒ කාරණා මුල් කරගෙන. ඔයත් අහලා තියෙනවද මානං පරාභවතෝ මුඛං කියලා? දැන් හැවුවනේ මානං පරාභවතෝ මුඛං කියන. පිරිහෙන්න මුඛයක් වෙනවා මාන්නය කියන කාරණේ. මානං පරාභවතෝ මුඛං. පිරිහීමට කාරණයක් වූ මාන්නේ හරියට උපමාවකින් කියනවා මෝල් ගසක් ගිරින ලද පිඹුරෙක් වගේ කියලා. මෝල් ගසක් ගිරින ලද පිඹුරෙක් වගේ. පිරිහීමට තුරු දෙන මාන්නය. ඊළඟට ඒ මාන්නය ඇති වෙනවා මම උත්තම කෙනෙක් වෙමි කියලා. එහෙම නැත්නම් දක්ෂයෙක් වෙමි කියලා. නැත්නම් යම් පුද්ගලයෙක් හා සම්බන්ධ කරලා වෙන්න පුළුවන්, සංසන්දනය කරලා වෙන්න පුළුවන්, සංසන්දනය නොකර වෙන්න පුළුවන්. මා උසස් කෙනෙක් වෙමි කියන මෙන්න මේ හැඟීම හිතක ඇති වෙනවා. මා උසස් කෙනෙක් වෙමි කියන හැඟීම ඇති වුණොත් එතන ඇති වෙනවා මාන්නය නම් වූ කාරණය. දැන් සීලාදී ගුණධර්ම හා සම්බන්ධයෙන් තමා සෙස්සන්ට වඩා උසස් තැනක ඉන්නවනම් ඒ ගැන සතුටක් ඇති කරගන්න, කුසල් සිතකින් අනුස්මරණය කරන්න, ඒ ගැන මෙනෙහි කරලා තවත් ඉදිරියට ඒ සීලය දියුණු කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න එක හොඳයි. හැබැයි එහෙම හිතා සීලයෙන් හෝ ගුණයෙන් හෝ දහමෙන් හෝ එනක් අධර්ම කාරණයකින් හෝ මනිනවා නම් කරනවා නම් එමගින් ඇතිවන්නේ මේ මානෙ නම් වූ චෛතසික ධර්මය ලෝභ මූල සිතත් සමග. ඒකයි සිහිපත් කරන්නේ. ඊළඟට මම සාමාන්‍ය ලෝක සත්වයා හා සලකලා නැත්නම් ලෝක සත්වයන් හා සංසන්දනය කළා මම සමාන කෙනෙක් වෙමි. මේ අත්වත් එක්ක මම සමානයි. එහෙනම් හිතන්න පුළුවන් කෙනෙකුට. මේ අත්තන්ට වඩා මම හීනයි.
කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එහෙම අදහසක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් ගත්තොත් තමන්ට වඩා සැබවින්ම ශ්‍රේෂ්ඨ කෙනෙක්, තමන්ට වඩා සැබවින්ම ගුණ ධර්ම වලින් උසස් කෙනෙක් ගැන මෙනෙහි කරලා මම ඔහුටත් වඩා උසස් කෙනෙක් හිතන්න පුළුවන්. අර මේ උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප, ධමනේදී උරුවේල කාශ්‍යප හිතන්නේ ඔය මොනවා කරත් මගේ ළඟ තියෙන අරහත් භාවයේ ශ්‍රමණ ගෞතමයන්ට නැහැ කියලා හිතුවා. ඒක එක්තරා මාන්නයක්. කොච්චර කිව්වත් කොච්චර ප්‍රාතිහාර්ය පෙන්වුවත් පිළිගත්තේ නැහැ. ප්‍රාතිහාර්ය සුවිශාල ප්‍රමාණයක් දක්වන අවසානයේ තමයි දැන්වත් තේරුම් ගන්න ඔබ ළඟ අරහත් භාවයක් නැහැ කියලා කිව්වට පස්සේ පිළිගත්තා. ඒ කියන්නේ මානෙ ඇති වුණාට පස්සේ බුදු කෙනෙක් දැන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙළහරක් දක්වන්න උවමනා නැහැනේ. දැන් මේ උරුවේල කාශ්‍යප කියන්නේ ඒ කාලේ රහත් වෙන්න කලින්, මඟපල් ලබන්න කලින්, සාසනයට එන්න කලින් ජටා මඩලු ඇඳගත්ත, ඊළඟට රැවුලම වාගත්ත, හන වැහැරි දරන තාපසයෙක්නේ. හැම කළු වෙච්ච, නහර වැල එලිප් වෙච්ච තාපසයෙක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ රන් රැස් විහිදෙන ශරීරයක් ඇති කෙනෙක්. ඉතින් මේ වෙනස දැක්කත් දමණය වෙන්න පුළුවන් ඕනේ නේද? ආයේ ප්‍රාතිහාර්ය බලන්න ඕනේ. මේ කතා කරන සෑම වෙලාවකම කටහඬේ තියෙන මිහිරි බව ඒව දැක්කහම මතු පිටින් වුණත් ඕනෑම ප්‍රචණ්ඩ පුද්ගලයෙකුට দমনය වෙන්න දහසක් කරුණු ඇතිව තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. එහෙම එකේ උරුවේල කාශ්‍යපට ප්‍රාතිහාර්ය ගානක් පෙන්වන්න ඕන. අවසානයේ ඒක තමයි මාන්නයක තියෙන මේ භයානක බව. මාන්නයක තියෙන අනිතු බව. කිව්වට පිළිගන්නේ නැහැ. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. සත්‍යක වගේ අය මාන දර්පයෙන් කොච්චරනම් උඩඟු බවින්ද බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ඉතින් ඒ නිසා මේ මාන්නේ ඉදිරිය දැන් කමන්නේ සාමාන්‍ය මිනිස්සු ඔයත් අන්ට ඔය මාන්නයක් පෙන්න ගත්තා කියලා ලොකු බලපත්‍රකමක් නැහැ. ඒකත් වැරදි. මේ බුදු කෙනෙකුට මාන්නේ පෙන්නන්න යනවා කියන්නේ නේද? කොච්චර මිනිස්සු ලාමක වෙනවද? කොච්චර අසරණයිද ඒ ඇත්ත? දැන් තථාගතයන් වහන්සේ වගේ කෙනෙක් ඉදිරියට ගිහිල්ලත් මම ලොක්කයි කියලා හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඉතින් එහෙම එකේ මේ හිතලා බලන්න මේක ඇති වුණාට පස්සේ උත්තම පුද්ගලයන්ටත් එහා හිතනවා. උත්තම පුද්ගලයන්ටත් වඩා මම උත්තමයි කියලා හිතනවා. උත්තම පුද්ගලයන්ට වඩා හීනයි කියලා නම් හිතුවත් කමන්නේ හැබැයි ඒකත් මාන්නයක්. මේ හිතන්න ඕන විදිහට හිතුවේ නැත්තම්. ගුණ ධර්ම සලකලා ආදී වශයෙන් කල්පනා කළා. මම මේ උත්තමයන් වහන්සේත් එක්ක පාදෝවිල්ලක් තරම්වත් වටින්නේ නැහැ. නමුත් මම මේ ගුණ දියුණු කරගන්න උත්සාහවත් වෙනවා. අන්න එහෙම හිතුවා. එතන ඇති බරපතල වැරද්දක් නැහැ. එතනත් යම් ආකාරයකින් කුසල් සිතකින් නම් මේ තුලනාව කරේ ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. අකුසල් සිතකින් නම් ඒ සිද්ධ කලේ ලෝභ මූල මානේ මුල් වෙත සිතකින් නම් මාන චේතසිකේ එලිත සිතකින් නම් එතනත් සියුම් හෝ අකුසලයක් තියෙනවා. ඊළඟට ඒ උත්තම පුද්ගලයන් වහන්සේ සම්බන්ධයෙන් නම් උත්තම පුද්ගලයන් වහන්සේට සමානයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නේද? ඊළඟට තමාට සමාන පුද්ගලයෙක් තෝරාගෙන ඒ සමාන පුද්ගලයාට වඩා අධික ලෙස තමන් කල්පනා කරලා කරුණු කාරණා වලින් සහපාඨින් වූ එකට ඉගෙන කියා ගන්න ශිෂ්‍යයන් ඕනෝන්ට වඩා අධික ලෙස කල්පනා කරලා දක්ෂතාවයන්ගෙන් හෝ වේවා වෙන යම් කරුණු වලින් හෝ වේවා තමහා සම කෙනෙකුට වඩා ඉක්මවා සිතන එක නිස්කාරණේ එහෙම හිතනවා නම් අන්න එතන මාන්නේ නම් වූ ස්වභාවය. ඊළඟට තමන් හා සමාන කෙනෙක් හා සමානයි කියලා හිතනවා. බැලූ බැලමට වරද්දක් නෑ වගේ පේනවා. නමුත් මේ මැනීම එන්නේම මාන මූලික හැඟීමකි. තමන් හා සමාන කෙනෙකුට වඩා පහත්ය කියලා තමා ගැන හිතනවා. එතනක් තියෙනවා හීනය නම් හීනමානය නමින් හඳුන්වන මානේ එක්තරා පැතිකඩක්. එක්තරා ස්වરૂපයක්. එනිසා කොයි විදියට එතකොට හිතෙන්න පුළුවන් කෙනෙකුට එහෙනම් ඉතින් කල්පනා කරන්න විදියක් ඇත්තේම නෑනේ කියලා. ඒකනේ නපරේසං විලෝමානේ කිව්ව අනුන් ගැන කල්පනා කරන්න එපා. තමන් ගැන කල්පනා කරන්න. නපරේසං කතා. අනිත් අය කළ නොකළදී ඒව හොයන්න ගියත් මේක ඇති වෙන්නේ. ඇත්තටම දැන් මේ අද තියෙන බහූත මොනවත් කතා කරන්න හම් වෙන්නේ නැහැ මේ ධර්මයට යාන්තමින් හෝ අඩියක් තියාගත්ත කෙනෙකුට. සෑහෙන පමණකින් අද වගේ කාලයක වචනේ දැක ගන්න වෙනවා. කතා කරන්න දෙයක් ඇත්තේම නැති තරම් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් මේක ඇත්ත මොනව කතා කරන්නද? නේද? වැඩෙන්නේ අකුසල් නම් වැඩෙන්නේ අකුසල මූලයන් නම් ඒ බඳු කතාවකින් ඇති ඵලය කිම? ඔබම තේරුම් ගන්න. ඊළඟට තමන්ට වඩා හීන කෙනෙක් මුල් කරගෙන ඒ හීන පුද්ගලයාට වඩා මම උසස්ය කියලා ඒ හීන පුද්ගලයාට වඩා පුද්ගලයා හා මම සමානයි ඔහුටත් වඩා හීනයි කියලා ආදි වශයෙන් පුද්ගල සිතක ඇතිවෙන මේ කිරීම මැනීම නෙවුවා.
ඉතින් මේ කොයි ආකාරයෙන් හටගත්තත් නව ආකාරයකින් හටගත්ත එතනින් එහා ආකාර ගණනාවකින් හටගත්තත් හටගන්නේ මාන්නේ නම් ඒක යහපත් ධර්මයක් නෙවෙයි ඒක අයහපත් ධර්මයක්. අහංකාරයෙන් හැටියට කියවෙන මාන්නේ වුණා. අහංකාර මමින්කාර කියන්නේ මොකක්ද? මම වෙමි කියන මම කියන හැඟීම මතු කරන හැම වෙලාවකම. අර කියන්නේ මමේව කතමඤ්ඤතු කිච්ඡා කිච්ඡේසු කිස්මිති. මගෙන් අහන්නට ඕනේ මේ දේවල් කරලා වෙන කෙනකින් අහලා හරියන්නේ නැහැ. ඇයි මගෙන් අහන්න නැතුව කලේ? ආදි වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. තමා මතු කර දැක්වීම, තමා හුවා දැක්වීම, කටයුතු වල තමාගේම ප්‍රමුඛත්වයේ බලාපොරොත්තු වීම. තමා ගරු කොට තමා ඉදිරියේ තමා ප්‍රධානීය හැටියට සලකා කටයුතු කරන බවක් බාහිරින් බලාපොරොත්තු වෙනවා නම් මේක ඕන තරම් තියෙනවා සාමාන්‍ය සමාජයක. මේ කරුණම පමණක් තියෙනවා කියලා කිව්වත් නේ වැරදි. සෑම තැනකම වගේ. ඒකට කියනවා මාන්නය කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි ඒ සඳහා ඉතා මිහිරි දේශනාවක් කළේ. ස්වාමීනි මේ මම සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ මේ පොඩි පොළොවෙක් වගේ කිව්වා. ඒ වගේ මානසිකත්වයකින් කිව්වා. මහ පොළොව වගේ මම ජීවත් වෙන්නේ. මහ පොළොව වගේ. හමාගෙන යන සුළඟට අහුවෙන හැමදේම ගසාගෙන යනවා වගේ එහෙම මානසිකත්වයකින් ජීවත් වෙන්නේ. ඉතින් හිතලා බලන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මහා ප්‍රඥාවන්තයෙක් එහෙම හිටියනම් අපි කොච්චර නිහතමානී වෙන්න ඕනද? නිහතමානී බව කියන්නේ එක්තරා දීන බවක් එහෙම නෙමෙයි. දීන බව කියලා අදහස් කරන්නේ. එයින් අදහස් කරන සෑම වෙලාවකම ගැටි වූ මනෝභාවයකින් කටයුතු කිරීම. ඒක නෙමෙයි මේ අදහස් කරන්නේ. අපේ දේ ගැන, අපේ ලාභය ගැන, අපේ වටිනාකම ගැන අනිත් අය අගයන්නේ නැත්නම් අපිනේ අගයන්න ඕනේ. ලෝක මිනිස්සු මේක අගය කරන්නේ නැහැ. එනිසා අර කියන්නේ අපේ බුදුන් අපි වැන්දා, පෙරලි අපි වැන්දා. කොච්චර වටිනා කියමනක්ද? දැන් කාලේ අහන්න ලැබෙන්නේ නැහැ නේ වගේ දේවල්. එනිසා අපේ දේවල් ගැන අපි අගයන්නට ඕන. අපේ වටිනා දේවල් අගයන්න එමගින් තවත් හිතේ ශක්තිය වැඩි වෙනවා. වටිනා දේවල් වටිනා විදිහට දකින්න පුරුදු වීම වටිනා මනසක ලක්ෂණය. ගුණයෙන් පිරිපුන් මනසක ලක්ෂණයක්. ඒක නෙමෙයි මේ කියන්නේ. අහංකාරය කියන කාරණේ ඇති වුනහම රූපයෙන් සංසන්දනය කරනවා, කතාවෙන් සංසන්දනය කරනවා, හැකියාව වලින් සංසන්දනය කරනවා. කොච්චර නේද මේ මස් වැදල්ල පාදක කරගෙන එහෙම ඒ විදිහේ අහංකාරයන් ඇති වෙන මිනිසුන්ට. මේ මාංශය මුල් කරගෙන. ඉතින් එච්චරකටම ලාමක තත්වයකට වැටෙන්නේ සිත හැසිරෙන ආකාරය ගැන නොදන්නා නිසා. මාන්නේ අනිත්‍යඵල ගැන නොදන්නා නිසා. සමහරු දන් දෙනවා. හැබැයි මාන්නෙන් සිත පුදුම විදිහට මේ පෙළීගෙන නැත්තම් මාන්නෙන් සිත පෙළී ගිහිල්ලා වැසී ගිහිල්ලා. හැබැයි දාන ආදී පින්කම් කටයුතු කරනවා. ඒක හැමමයි. දැන් සමහරයත් වෙනවා දාන දෙනවා හාමුදුරන්ගෙන් බණක්වත් අහන්නයි කැමති නැහැ. ඔය හාමුදුරුවෝ දන්නේ නැහැ ඇත්තට දෙයක් කියලා. එහෙම කියලා තියෙන මේ හාමුදුරුවෝ වළඳා ඉන්නවා බුද්ධ පූජාවක්වත් තියන්න දන්නේ නැහැ කියලා. මට මතකයි අපේ ආරණ්‍ය සේනාසනේ ඒ කාලේ මේ ගොඩ කාලයකට කලින් අලුත පැවිදි වෙච්ච පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් පුත මේ ඒ වෙලාවේ බුද්ධ පූජාව තියන්න ආරාධනා කරන මේ දානේ පූජා කරන උපාසක මහත්තයෙක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අලුතනේ පැවිදි වෙලා දවස් කිහිපයකින් දැන් මේ පිරිස දැක්කට පස්සේ අමතක වුණා මොකොත් කියාගන්න බැරි වුණා. ඊට පස්සේ අත් දෙක පියාගෙන ඉඳලා නැගිටලා ආවා. ආවට පස්සේ හොඳටම දැන්නා මේ ස්වාමීන් වහන්සේට. අභාගල බුද්ධ පූජාවක්වත් තියාගන්න දන්නේ නැහැ කොහොමද වැඩ කරන්නේ කියලා. මොකක් හරි අසරණ බවක් ඇති වෙන්නේ නැතිනේ කතා කරගන්න බැරි වුණේ. නේද? එක්ක අහන්න එපා බාහිර කතා කරන්න බැයිද කියලා වන්නේ. අන්තිමට ඇඬුවා ඒ පොඩි ස්වාමීන් වහන්සේ. එදා දවසේ දාන වැළඳ වෙන්නේ නැහැ. ඒ ඉතින් දායකයත් එක්ක දානේ දීලා බුද්ධ පූජාව තියන්න බැරිද කියලා බැන්නාම පීඩාවක් වෙනවනේ. ඉතින් ඒ වගේ ඒ අත්තන්ගේ දැන් මම මේ දායකයත්ලා මේ මයතක මරේ දෙන්නේ මේ මියපරලෝනියා ධනවත් කෙනෙක්. මම ධනවත් කෙනෙක්. ඉතින් දැකපු දෙයක් තමයි ආවන්ට පස්සේ දානමාන හොඳට කරන උසස් විදියට ස්වාමීන් වහන්සේලා ගණන් ගන්නේ නැහැ. එයාගේ දාන දෙන විදියක් තියෙනවා ඒ විදිය තමයි. අපි කිව්වොත් වෙලාව එයාට ඒවා දාලා නැහැ. ඉතින් ඒ වගේ මාන්නය. ඉතින් ඒ වගේ අය මේ මලාට පස්සේ දැන් දන් දීලා තියෙනවනේ. මාන්නේ වැඩි. දන් දීලා තියෙන හොඳට මාන්නේ හැබැයි අධිකයි. මොකද වෙන්නේ? ඔයත්තුම තීරණය කරන්න. මම කියන එක ගැලපෙන්නේ නැහැ. ඒ අත්තංගෙම දානේ වන්දලා අපි නේද?
ඊළඟට මේ සාමාන්‍ය මානයට වඩා බලවත්ව උපදින මාන්නයක් තියෙනවා අතිමානය. අතිමානය. ඒකත් ඇති වුණාට පස්සේ දැන් සාමාන්‍ය ඕන කෙනෙකුට ඕන අතර කල්පනා කරද්දී මමය කියන හැඟීම, අහංකාරය කියන හැඟීම යම් පමණකින් හෝ එනවා. එහෙම එන්නේ නැහැ කියනවා නම් ඒක බොරුවක්. අරහත් මාර්ගයෙන් නම් මානය ප්‍රහාණය වෙන්නේ. එතනින් මෙයා මට මාන්නයක් නැහැ කියලා කියනවා නම් ඒක පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. හැබැයි අතිමානය කියන එක. අතිමානය කියන කාරණය සාමාන්‍ය මානයට වඩා ප්‍රබලයි. ඒ වගේම ඊටත් වඩා ප්‍රබල වෙත් වෙන මානාතිමානය කියලා එකක්. කොහොමවත්ම කරුණු කියන්න බෑ. කිව්වට පිළිගන්නේ නැහැ. චුට්ටි හරි ඉඩක් තියෙනවා නම් කරුණක් කියලා දෙන්න පුළුවන්. චුට්ටි හරි ඉඩක් නැහැ. චුට්ටි හරි ඉඩක් නැහැ. ඉතින් ඒ වගේ ඇත්ත කොච්චර ඉන්නේ නැතිද? මානාතිමාන කියලා එකට කියන්නේ. මානය, අතිමානය, මානාතිමානය අවස්ථා තුනක් තියෙනවා මාන්නේ. ඊළඟට ජාතිය නිසා උපදින මානයක් තියෙනවා. මොකක්ද ජාතිය නිසා උපදින මානය කියන්නේ? තමන්ගේ ජාතිය සලකලා, කුලය සලකලා වගේ උපදින මානය. කුලය සලකලා මෙහෙම මානයක් ඉපදුනාට කමක් නැහැ. මම පෙර ජීවිතේ ගරුකල යුත්තන්ට ගරු කරපු නිසා උසස් කුලයක ඉපදුනා. ඒ උසස් කුලයක ඉපදුන්න හේතුව තමයි ගරුකල යුත්තාට ගරු කිරීම. මේ ජීවිතෙත් ඒ ප්‍රතිපත්තිය මම අනුගමනය කරන්න ඕනේ කියලා ගරුකල යුත්තාට ගරු කරන්නට ඕනේ. එහෙම හිතුවට කමක් නැහැ. උසස් කුලයක උපදින්නට ප්‍රධාන හේතුව තමයි ඒ කාරණේ. හිස නමන්න ඕනේ තැන හිස නැමුවා. ඊළඟට දැන් පහත් කුලයක ඉපදිච්ච කෙනෙක් කල්පනා කරන්න ඕනි උසස් කුලයක උපන්න කෙනෙකුට කිසිදාක ගරහා කරන්න හොඳ නැහැ. ඒ පුද්ගලයන්ගේ කුලයේ පාදක කරගෙන ගරහා කරන්න හොඳ නැහැ. මොකක් හරි වැරදි කාරණයක් තියෙනවා නම් ඒ ගැන කතා කරන එක වෙනම දෙයක්. හැබැයි කුලයේ පාදක කරගෙන නිඳා කළොත් මොකද වෙන්නේ? එයා නිඳා කරන්නේ කුලයට කියලා කුලයට නිඳා කරනවා කියන්නේ එයා ඒ කුලය ලබා ගන්නට මේ පෙර ජීවිතේ පුරන ලද ඒ සුචරිත සමාදානිය දෝෂ දර්ශනයට ලක් කරනවා. ඒ නිසා කුලයට නෙමෙයි නිඳා කරන්නට ඕන. කුලයට නිඳා කළා හරියන්නේ නැහැ. කුලය කියන්නේ කුසලයක විපාකයක්. උසස් කුලයක් කියන්නේ. කුසලයන්හි විපාක. මහේශාක්‍ය උදවිය කියන්නේ. අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියොත් කියන්නේ. ශාක්‍ය කුලයේ තරම් උතුම් කුලයක් තවත් නැහැ. ඒකනේ මේ සනන් කුමාර බ්‍රහ්ම රාජයා කියන්නේ. කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ. කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ. මේ ලෝකේ මිනිස්සු අතර කුලය හොයනවා නම් මිනිසුන්ගේ ඔය කවුරු කොහොම හේවුවත් බුදුරජාණන් වහන්සේගේ කුලයමයි ශ්‍රේෂ්ඨ කියනවා. සනන් කුමාර බ්‍රහ්මයා. කත්තියෝ සෙට්ටෝ ජනේ තස්මින් යේ ගොත්ත පටිසාරිනෝ. ඊළඟට විද්‍යාචරණ සම්පන්න කෙනෙක්ගෙන් ශ්‍රේෂ්ඨම කෙනෙක් හොයනවා නම් විද්‍යාචරණ සම්පන්න අය අතරින් සෝ සෙට්ටෝ දේව මානුෂේ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා ශාක්‍ය කුලය හා සමාන කුලයක් ඉතිහාසයේ නැහැ. ශාක්‍ය කුලය ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. ඉතින් හැබැයි ශාක්‍ය කුලේ ඉපදිච්ච බුදුරජාණන් වහන්සේ කවදාක්වත් කුලමාන්‍යයෙන් කෙනෙකුට සලකලා තියෙනවද? අම්බට්ට ඇවිල්ලා 3 වතාවක් බැන වදිනකන් නිහඬව හිටියා. 3 වෙනි වතාවේදී බැලුවා මේ ඇත්තට දාසියන්ට දාව ඉපදිච්ච පිරිසක් ශාක්‍යෝ කියලා නිඳා කළා. ඊට වඩා අපහාසයක් තවත් නැහැ. දාසියන්ට දාව ඉපදිච්ච පිරිසක් තමයි ශාක්‍යෝ කියන්නේ. කියලා නිඳා කළාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ බැලුවා ඇත්තට මේ අම්බට්ට මෙච්චර කෑ ගන්නවා. මෙයාගේ ජාතිය කුමක්ද කියනකොට පේනවා ප්‍රඥාවෙන් මේ මිනිස්යාගේ අතීත මුතුන් මිත්‍ර ඇත්තට මේ ආරම්භක පුරුෂයා කන්හ කියන පුද්ගලයා ඉපදලා තියෙන 16කට. ඒක තමයි වැඩිපුර දඟලන්නේ. ඊට පස්සේ දැන් මේක රහසක් ඇටියට මේ කුලේ අරන් ඇවිල්ලා තිබුණා. කියන්නේ නැහැ කාටවත්. හැබැයි මේගොල්ලෝ ලෝකෙට බොරුවක් පෙන්නලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේ හව විශාල පිරිසක් ඉදිරියේ ඔබේ ආදි පුද්ගලයා ආදි තමයි කවුරු කියලාද උගන්වලා තියෙනවා. 3-4 වතාවක් 3 වතාවක් අහනකම් නිහඬව හිටියා. පස්සේ උත්තර දුන්නා. පිළිගත්තා. ඉතින් මේ විදිහට අන්න එතන තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අම්බට්ට වෙනුවෙන් අම්බට්ටව ගලවා ගැනීම පිණිස. අම්බට්ටව බේරගන්න. බලන්න සැබෑම කුලවතෙක් කුලහීනයන්ට නිඳා කරන්නේ නැහැ. සැබෑ කුලවතෙක් කුලයෙන් අඩු කෙනෙකුට කවදාකවත් ගරහා කරන්නේ නැහැ. සැබෑ කුලහීනේ කුලවතාට ගරහා කරන්නේ නැහැ. සැබෑ කුලහීනී කෙනෙක් අදහස් කළේ මේ ධර්මය දන්න කුලයෙන් හීන වුණාට ධර්මය දන්න කෙනෙක් කුලවතාට ගරහා කරන්නේ නැහැ. මේ තැනක් මතු වෙනවා නම් ජාතිය පාදක කරගෙන ඇති වෙන මාන්නය. ඒ මාන්නය බොහොම දුකට පක්ෂ මාන්නයක්. දුකට පක්ෂ මාන්නයක්. ඔය අපේ ආරණ්‍ය සේනාසනේ ආරම්භ කරපු පවුලක් තියෙනවා. ඒ පවුලේ ඒ පවුල ගැන අපි අතරම නම කිව්වත් කමක් නැහැ. දෙල්ගොඩ වලව කියලා කියන්නේ. ඉතින් ඒ අම්මලාගේ
ඒ පවුලේ විශාල දරු පිරිසක් ඉන්නවා. දැන් නම් ඒගොල්ලෝ ඔක්කොම වගේ වයසයි. ඒ පරම්පරාවේ ඔක්කොම වගේ ගුරුවරු හැමෝටම පිළිහිට වෙනවා. ඒ වගේම මහා සංඝරත්නයේ පුදුම විදිහට දැන් අප ආරණ්‍ය සේනාසනේ පව ඒගොල්ලෝ ඉඩම් පූජා කළා තමයි ඉදි කරන්නේ. ඒ දෙන්න දැන් හොඳටම වයසයි ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. ස්වාමින් වහන්සේ කෙනෙක් අසනීපයි කිව්වොත් කොහොම හරි මේ හැරමිටියක් අරන් හරියනවා. ඇවිල්ලා වන්දනා කරලා පුළුවන් දෙයක් කරලා යනවා. සමාන වූ පුදුමාකාර හැඟීමකින් සංඝරත්නයේ විශේෂ වැඩ කරන්නේ. ඉතින් මේ මිනිස්සු ගැන අපි කල්පනා කරේ මේ අතෝ සසර යනකොට ආයෙමත් උසස් කුලවල උපදිනවා. ගෙදර ගිහිල්ලා බලනකොට ඒගොල්ලන්ගේ බලාවේ ගොඩක් තැන්වල ස්වාමින් වහන්සේලාගේ පින්තූර. ඒ ස්වාමීන් වහන්සේලා ඒගොල්ලන්ගේ ගෙදර ආවා කියලා ඒගොල්ලෝ මතක සටහනක් හැටියට තබාගෙන ඉන්නවා. ඔය ලොකු ස්වාමීන් වහන්සේලා ඔක්කොම වගේ මේ ආයතනයේ කාලේ පටන් ගත්ත කවුද? හාරිස්පත්තුවේ ලොකු ස්වාමීන් වහන්සේගේ පවා පින්තූරයක්. එහෙ ගිහිල්ලා ඉඳලා තියෙනවා. ගොඩක් කාලයකට කලින් මේ අපාරණ්‍ය සේනාසනේ පටන් ගන්නට මේ හිටපු ස්වාමීන් වහන්සේ දායකත්වය දරලා තියෙනවා ඒ කාලේ. උන්වහන්සේ මුල් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පිරිසගේ මේ කුල සිරිත් ආරක්ෂාත් කරනවා හැබැයි. කුල සිරිත් ආරක්ෂා කරනවා. ඊට පස්සේ ඉතින් මම මේ දැන් ඒගොල්ලෝ වයස අවුරුදු 60 70ක් වෙනවා ඇති. මම ඇහුවා මේ කීප දෙනෙක් ඉන්නවා විවාහ වෙලා නැහැ ඔක්කොම ගුරුවරු. මම ඇහුවා ඇයි මේ අම්මලා විවාහ වුනේ නැත්තේ කියලා. ඊට පස්සේ කියනවා අනේ අපි කැමති නෑ අවුවට. අපේ තාත්තට අපේ ඇඟට කවුරුවත් අත තියලා නැහැ කියලා. එහෙම කිව්වනේ ඒක මේ මිනිසුන්ගේ පුද්ගලිකත්වය ඒක හැමෝටම අදාළ වෙන දෙයක් නෙවෙයි. මම කියන්නේ මේ මිනිස්සු හිතපු හැටි. ඒක අනිත් අය ගලප ගන්න ඕන කියන එකවත් නෙවෙයි. ඒක මේ මිනිසුන්ගේ චින්තනය. හැබැයි ඒ චින්තනයේ ඉඳගෙන මේ මිනිස්සු කරපු දේ තා ශ්‍රේෂ්ඨයි. මේ මිනිස්සු කරපු දේ සෑම තැනකම ස්වාමීන් වහන්සේගේ ඒ වලව්වේ තියෙන වෙනම කාමරය ඒක සංඝයාට අයින් කරලා තියෙන කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් අසනීප වුණොත් එක්කන් වෙනවා. එතන ඉන්න උපාසක මහත්තයෙක් එයාව යොමු කළ සියලු උපස්ථාන කටයුතු කරනවා. සියලු උපස්ථාන කටයුතු කරනවා. ඒ විදිහට ඒ මිනිස්සු ජාතිය නිසා මත් වෙලා නැහැ. මම දන්නේ නැහැ අනිත් මිනිසුන්ට කොහොමද සලකන්නේ කියලා. හැබැයි කවුරුවත් එහෙම නුගුණ කියන්නේත් නැහැ. හැමෝම ಗುಣ කියනවා. දුප්පත් ළමයි දුප්පත් අය එක්කන් ඇවිල්ලා හදලා ඇතිදැඩි කරලා වෙනම ඒගොල්ලන්ට පුළුවන් මට්ටමින් ගෙවල් හදාදලා ඉඩම් දීලා ඒගොල්ලන්ට ආවාහ විවාහ කටයුතු කරලා දීලා ඒගොල්ලන්ගේ දරුවන්ට වෙනමම සලකනවා. ඇයි කියලා අහපුවාම අපේ අප්පච්චිලා එහෙම කරා කියලා. බලන්න මේ උසස් කුලවල තිබ්බ සිරි. ඉතින් ඒ නිසා ඒ ජාතිය මුල් කරගෙන ඇතිවන මාන්නය කියන මේ කාරණය නිකන් හිස් ලෙස ඇති වුණොත් ඒක අලාභයේ පිණිසයි පවතින්නේ. ජාතිය නිසා ඇතිවෙන මාන්නය. ගෝත්‍රය නිසාත් මාන්නය ඇති වෙනවා. ගෝත්‍රය. දැන් ගෞතම ගෝත්‍රයේ උපන් ශාක්‍ය කුලයේ උපන් බුදුරජාණන් වහන්සේගේ ගෝත්‍රය තමයි ගෞතම ගෝත්‍රය. ඒතර ගෝත්‍රය සහ කුලය අතර ලොකු වෙනසක් නැහැ. ගෝත්‍රය සහ කුලය අතර ලොකු වෙනසක් නැහැ. අපි ගත්තොත් රජපෞල් කීපයක් තියෙනවා. ඒ රජපෞල් කීපයම එකම රජෙකුගෙන් නම් සම්භව වන්නේ හටගන්නේ ඒ රජපෞල් කීපයක් පස්සේ ව්‍යාප්ත වෙලා ඒ රාජ්‍යයන්හි බලය ලබා ගත්තා කියලා හිතන්නකෝ. එතකොට වෙන් වශයෙන් ඒ ප්‍රදේශයේ ඒ රජ කුලය වෙන් නම් වශයෙන් හඳුන්වනවා. එතකොට ශාක්‍ය වෙන්න පුළුවන්, කෝලිය වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ මූල ගෝත්‍රයේවත් මුල්ම පුරුක ගෞතම එහෙම නැත්නම් ඒ නමින් උපන් රජ කෙනෙක් වෙන්න පුළුවන් ඉතිහාසය. ඒ නිසා ඒ සමස්තය හඳුන්වන්නේ ගෝත්‍රයේ හැටියට, වෙන් වශයෙන් හඳුන්වන්නේ කුලයේ හැටියටත් හඳුන්වනවා. ඒ නිසා මේ ගෝත්‍රය මුල් කරගෙන කෙනෙකුට මාන්නය ඇති වෙනවා. ඊළඟට නිරෝගීකම මුල් කරගෙන ආරෝග්‍ය මදය කියන්නේ මාන්නයට නමක්. නිරෝගීකම මම නිරෝගී කෙනෙක් කියලා මුල් කරගෙන මාන්නය ඇති වෙනවා. තරුණ වයස නිසාත් මාන්නය ඇති වෙනවා. යොබ්බන මදය කියලා එකට කියන්නේ මාන්නය ඇති වෙන හැටි. තරුණකම මුල් කරගෙන යොබ්බන මදය කොහෙන් හරි මාන්නය ඇති වුණා තමයි අලාභයක්මයි ඇති කරන්නේ. ඊළඟට ආයු දීර්ඝායුෂ නිසා මාන්නය ඇති වෙනවා. මට ඉහෙන් බයින රෝගයක් නැහැ, බේත් පෙත්තක්වත් මෙච්චර කාලයකට බීලා නැහැ කියලා කියන්නේ. හොඳයි සංසාරේ පින් කරලා යා නිරෝගීකම ලැබෙන්නේ. හැබැයි ඒක මාන්නයට කාරණයක් කරගන්න හොඳ නැහැ. මාන්නයට කාරණයක් කරගන්න හොඳ නැහැ. ලාභයන් නිසා මාන්නය ඇති වෙනවා. ඒකට කියනවා ලාභ මදය කියලා. කොහොමද ලාභය නිසා මාන්නය ඇති වෙන්නේ? භික්ෂුවකට නම් මට විතරයි චීවර පින්න පාද සේනාපන ගිලම්පස ලැබෙන්නේ. මේ අනිත් ස්වාමීන් වහන්සේට ලැබෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. එහෙම හිතනවා. ඒ වගේ හිතනවා. ගිහියක් වුණා අපට විතරයි සල්ලි භාගෙ තියෙන මේ අනිත් පැත්තන්ට නැහැ කියලා හිතෙන්න පුළුවන්.
එහෙම හිතෙන්න පුළුවන්. කොහෙන් හරි ඇති වෙන්නේ මාන්නය නම් විපාකයක් ඇති වෙනවාමයි. පූජා සත්කාර කරනකොට නොයෙක් විදිහට වඳිනකොට පුදනකොට මිනිසුන්ට ඇති වෙනවා මහ පොදුම අහංකාරකම. ඒවා නැති වුණාට පස්සේ ඒවා ලබා ගන්න ඕනම පහත් වැඩක් කරනවා. ඕනම පහත් වැඩක් කරනවා. එනිසා පූජා සත්කාර ලබන්නට ඕන ධර්මානුකූලව ගරු කළ යුත්තන්ට ගරු කරලා. ඒ ලැබෙන පූජා සත්කාරය අලාභී පිණිස පවතින්නේ නැහැ. අර භාග්‍යවතුන් වහන්සේ සිහිනයක් දැක්කේ. මොකක්ද සිහිනය? අසෝචි පර්වතයක නොගෑවි සක්මන් කරනවා. ඒ කියන්නේ ලෝකේන්න පූජා සත්කාර ලැබෙනවා. හැබැයි සිත අපිරිසුදු වෙන්නේ නැහැ. දැන් බලන්න මාන්නයක් ඇති වෙනවා නම් කොහොම මාන්නයක් ඇති වෙන්න ඕනේද? නේද? ඒ ගැන හිතන්න. ඊළඟට අන් අය Tamanට ගරු කරනකොට මාන්නය ඇති වෙනවා. වඳිනකොට පුදනකොට මාන්නය ඇති වෙනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ ගිහි ජීවිතයේ හිටපු ගුරුවරයාට එහෙම මාන්නයක් ඇති වුණා. එහෙම මාන්නයක් ඇති වුණා අස්සදිට නේද? සංජයට මාන්නය ඇති වුණා. ඊළඟට මුල් පුටුව හිමිනකොටත් මාන්නය ඇති වෙනවා. ඒකට කියන පුරෙක්ඛාර මදේ කියලා. පුරෙක්ඛාර මදේ. ප්‍රධාන ආසනෙ හිමි වෙනකොට මාන්නය ඇති වෙනවා. ඒක මේ ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. ගිහියත් අපිට වෙන්න පුළුවන්, පැවිදි කෙනෙකුට වෙන්න පුළුවන්. මුල් පුටුව මුල් කරගෙන මාන්නය ඇති වෙන්න පුළුවන්. කොහෙන් හරි ඇති වෙනවා. මාන්නය ඇති වෙන දහසකුත් කරුණු නේද? ඊළඟට පිරිවර සම්පත්තිය නිසා මාන්නය ඇති වෙනවා. ජාහලෝ මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නකොට මාන්නය ඇති වෙනවා. ඊළඟට විවිධ වස්තුන්ගේ ලාභය නිසා මාන්නය ඇති වෙනවා. ඒ වගේම ශරීර වර්ණය නිසා මාන්නය ඇති වෙනවා. රූපය ගැන හිතලා මාන්නය ඇති කර ගන්නවා. ඒකට කියනවා වර්ණ මදේ කියලා. වර්ණ මදේ. වර්ණය, ශරීර වර්ණය නිසා ඇතිවන මාන්නය. ඇති කරගන්න එපා එහෙම මාන්නයක්. ඊළඟට බහුශ්‍රృత භාවය නිසා මාන්නය ඇති වෙනවා. බහුශ්‍රృత භාවය නිසා මාන්නය ඇති වෙනවා. ඒක ගොඩක් ඔය ආචාර්ය මහාචාර්යවරුන්ට වෙන දෙයක්. අපි යත්තන්ගේ උගත්කම් විවේචනය කරන්නේ හැලු කරන්නේ නැහැ. විද්වානේව විජානාති විද්වජ්ජන පරිශ්‍රම. හැබැයි ඒ කරුණ මුල් කරගෙන ඇති වෙනවා මමම තමයි දන්නේ. ඉතින් නොදන්නා විෂයනුත් කතා කරනවා. ඒ යත්තගේ විෂයත් කතා කරනවා, මේ ධර්මයක් කතා කරනවා, පාලි භාෂාව ගැනත් කතා කරනවා. ඉතින් පටලවනවා. පටලවලා මේ තමනුත් අමාරුවේ වැටෙන විශාල ශ්‍රාවක පිරිසක් අමාරුවේ දානවා. එනිසා යම් විශේෂයක අපි හිතමුකෝ මොකක් හරි විශේෂයක ආචාර්යවරයෙක් හෝ මහාචාර්යවරයෙක් වුණොත් එයාට ඒ පිළිබඳව තමයි හසන අවබෝධයක් තියෙන්නේ. මේ ධර්මයේ හසන අවබෝධයක් ඇති වෙන කෙනා කියන්නේ සබවින්ම සිල්වතෙක් වෙන්නට ඕනේ. සබවින්ම ගුණවතෙක් පුරුදු කරපො ධමයක් ඇති කෙනෙකුට තමයි මේ ධම පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව කතා කිරීමේ පූර්ණ අයිතිය තියෙන්නේ. කාම භෝගී ජීවිත ගත කරන ගමන් උපසම්පදාව ගැන කතා කරන්න බෑ කාටවත්. පැහැදිලිද? කාමභෝගී ජීවිතයක් ගත කරගෙන උපසම්පදාවට අත තියන්න බෑ, කතා කරන්න බෑ. කතා කරනවා නම් එයා බරපතල වැරද්දක් කරන්නේ. එහෙම කරනවා. උපසම්පදාව ගැන කතා කිරීමේ අයිතිය තියෙන උපසම්පදාවක් රකින්න කෙනෙකුට. ඒකයි. උපසම්පදාව ගැන සිත පහද අපි හිතමුකෝ දැන් උපසම්පදාව ගැන සිත පහදවා ගන්න නම් කරුණු කිව්වට කමක් නැහැ. උපසම්පදාවක් විවේචනය වෙන විදියට. එනිසා මේ ඒ කාරණා ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ. සිල්වතේ සීලය ගැන කතා කරන්න නම් සීලයේ ගුණයේ මිහිර තමන් විඳලා තියෙන්නට ඕනේ. එතකොට තමයි මේ කතාව යථාව කතාවක් වෙන්නේ. එනිසා අසූපිරූතෙන් ඇති බව නිසා, උගත්කම් නිසා, භාෂා ඥානය නිසා, ශාස්ත්‍ර ඥානය නිසා ධර්මයක් පිළිබඳව දන්නවා කියලා හොය. මාන්නයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අසත්පුරුෂයෙක් කියලා. අපි හිතමුකෝ ධානලාභියෙක්, අෂ්ට සමාපත්තිලාභියෙක් හිතනවා නම් මට විතරයි මේ සමාපත්තිය තියෙන්නේ අනිත් පැත්තන්ට නැහැ කියලා. එයාත් සත්පුරුෂ ගණයට ගන්නේ නැහැ. එයාත් සත්පුරුෂ ගණයට ගන්නේ නැහැ. ඒ නිසා අසත්පුරුෂ බව කියන එක පොන්චි හරි අකුසලයකින් නැහැවිලා නම් තියෙන්නේ එයාගේ ගුණධර්ම ටික. නැත්තම් ගුණධර්ම වැඩුවා ඒ වුණත් අකුසලයේ බලපෑමේ හිතේ තියෙනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ සත්පුරුෂයෙක් කියලා කියන්නේ නැහැ. සත්පුරුෂයාය කියන කෙනා හැම වෙලාවකම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සීලය ගුණය රකිමින්. සීලාදී ගුණ නිසා සමාධිය උපදවාගෙන, සමාධිය නිසා ප්‍රඥාව උපදවාගෙන. ප්‍රඥාවන්තයෙකුට කවදාවත් තථාගතයන් වහන්සේගෙන් ගැරහීමක් ගරහා කිරීමක් එන්නේ නැහැ. ප්‍රඥාවන්තයා කියන එකෙන් අදහස දේවල් කටපාඩම් කර ගැනීම හෝ නෙමෙයි,
ප්‍රායෝගික ලෙස අර කියන්නේ සහස්සම්පිචේ වාචා අනත්ථ පද සංහිතා ඒකං අත්ථපදං සෙය්‍යෝ යං සත්වා උපසම්මති ගාථා දහස් ගණනකින් ගාථා දහස් ගණනක් කටපාඩම් කරගෙන දරාගෙන අර්ථ කියලා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ. වැඩක් වෙන්නේ නැහැ කියන්නේ Tamanට අනිත් කෙනෙකුට ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අසන ධර්ම පදය, ඒ අසන ධර්ම කාරණේ ජීවිතය තුළින් මූර්තිමත් කරලා පෙන්වන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම කාරණේ. ඒකට තමයි බුදුපසේ බුදුමහරහත් තුතුම සාදුකාර දෙන්නේ. දෙවියෝ සාදුකාර දෙන්නේ විශේෂයෙන්. දෙවියන්ට පේනවා මේ කියන දේ මෙයාගේ ජීවිතේ තියෙනවද කියලා. ඉතින් ඒ නිසා උඩඟුකම ආදී කොට ඇති මේ සියලු ප්‍රභේදයන් මාන්නය සම්බන්ධයෙන් හටගන්නේ යහපත පිණිස නොවේ. මාන්නය දුරු කරන්න හැකි සෑම ආකාරයකින්ම උත්සාහවත් වෙන්න ඕනේ. මේ වගේ කාරණයක් මතුවෙනකොට සෑම වෙලාවකම කායගත සති භාවනාවක ඉන්නවනම් ඒක මහා උපකාරයි මාන්නය ප්‍රහාණය කරන්න. විශේෂයෙන් අසුභ සති මනසිකාරය. අසුභ සති මනසිකාරයේ වඩන කෙනෙකුට මාන්නයට හේතු වන බොහෝ කරුණු නැති වෙලා යනවා. ඊළඟට මරණ සතිය. මරණ සතිය වඩන්නට ඕන. අප තුල අඩු වැඩි වශයෙන් මේ කියපු කතා කරපු මේ මාන්නය නම් වූ ක්ලේශය ඒකාන්තයෙන් තියෙනවා. එනිසායි මේක ඉතා වැදගත් වෙන්නේ. මාන්නයත් එක්ක ඊළඟට මාන්නය ඇති වෙච්ච පුද්ගලයා තමන්ගේ තත්ත්වය රැක ගන්න හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? බොරු කියනවා. ඊළඟට වැරදි දේවල් කරනවා. මේ උඩඟුකම ඇති වුණාට පස්සේ පරදින්න කැමති නැහැ. ඇත්ත පිළිගන්න කැමති නැහැ. අපි හිතමුකෝ මේ මාන්නයෙන් යම් අදහසක් ප්‍රකාශ කරා මේක නිවැරදි කරගන්න කැමති නැහැ. එනිසා අනර්ථයක් දිගින් දිගට සිද්ධ වෙන්න මේ මානෙ හේතු වෙනවා. බොහෝ දැන් අපි හිතමුකෝ භික්ෂුන් වහන්සේ කෙනෙකුට මාන්නයක් ඇති වුණායි කියලා. ඉතින් ඒ භික්ෂුන් වහන්සේන් ඉදිරියට වැඩිහිටියන්ගේ කතාවට සවන් දෙන්න මුළු මනින්ම තමනු නොමග යමින් වැඩි පිරිසක් අධර්මයේ සමාදන් කරවමින් දෙපිරිසටම අනර්ථයක් කරන කෙනෙක් වෙනවා. ප්‍රභූත්වයේ මට්ටමින් පිළිගැනීමේ මට්ටමින් මානෙ වැඩි වෙන්න අනර්ථය වැඩි. අනර්ථය වැඩි. ඒ නිසා පිළිගත් උදවිය, උගත්තු කියන උදවිය නූගතුන්ට වඩා නිහතමානී වෙන්න ඕන. උගත්කම නිහතමානී වෙන්න හේතුවක් වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ නිහතමානීකම කියන ඒ තරමින් වැදගත්. මේ මාන්නය නම් වූ චෛතසික ධර්මය හටගන්නවා නම් ලෝභ මූල දිඨිගත විප්‍රයුක්ත සිත්වල. ලෝභ මූල සිත් 8ක් තියෙනවා. ලෝභ මූල සිත් 8 දිඨිගත විප්‍රයුක්ත සිත්වල තමයි මේ මාන්නය හටගන්නේ. දිට්ඨියයි මාන්නයයි එකට හටගන්නේ නැහැ. ඒක හොඳට මතක තබා ගන්න. දිට්ඨිය මාන්නය එකට හටගන්නේ නැහැ. හටගන්නවා නම් හටගන්නේ වෙන් වෙන් වශයෙන්. උපමාවකින් කියනවා සිංහයෝ දෙදෙනෙකුට එකම ගල්ලෙනක ඉන්න බෑ කියලා. අන්න ඒ වගේ. සිංහරාජෝ දෙන්නෙකුට එකම ගල්ලෙනක ඉන්න බෑ. නායකත්ව දෙකක් එකතැන තබන්න බෑ. වෙන් වෙන් වශයෙන් තැබිය යුතුයි. ඉතින් එනිසා දිට්ඨිය හට ගන්නා සිතේ මාන්නයද මාන්නය හට ගන්නා සිතේ දිට්ඨියද ඇතිවන්නේ නැහැ. මේ දෙක ධර්මතා දෙකක්. ඊළඟ චෛතසික ධර්මය තමයි දෝසෝ ද්වේෂය. දෝසෝ ද්වේෂය නම් වූ චෛතසික ධර්මය. දුස්සතිති දෝසෝ කියලා කියනවා. පාලිය තුල පෙළ තුල. යෝ ස්වභාවෝ යෝ යම් ධර්ම ස්වභාවයක් පුද්ගලං දුස්සති පුද්ගලයා දූෂ්‍ය කරයිද එහෙම නැත්නම් එයාගේ සිත අඳුරට හෙලයිද ආන්නේ ස්වභාවයට කියනවා ද්වේෂය කියලා. ද්වේෂය ඡන්දික්ක ලක්ෂණෝ කියලා කියනවා. සැඩ බව තමයි මේකේ ලක්ෂණය. ප්‍රචණ්ඩ වෙනවා ද්වේෂය ඇති වුණාම. ප්‍රචණ්ඩ බවටපත් වෙනවා. එයත් අහලා තියෙනවා නවවිධ නවවැදෑරුම් ආඝාත වස්තු කියලා. කර්ම ආකාර 9කින් ද්වේෂය හට ගන්නා හැටි. ද්වේෂය චෛතසික ධර්මයක්. ද්වේෂ මූල සිද්දකේ පමණයි යෙදෙන්නේ. චෛතසික ධර්මයක්. භවාංග සිත් වලට අමතරව වැඩිපුරම යම් සිත් ප්‍රමාණයක් පහළ වුණා නම් මේ වගේ කාලයක මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුගේ ද්වේෂ මූල සිත් කියලා කියන්න පුළුවන්. ඒකාන්තයෙන් නෙවෙයි සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. භවාංග සිත් වලට අමතරව යම් සිත් ප්‍රමාණයක් පහළ වුණා නම් ඒ කියන්නේ කර්ම බවට පත්වන සිත් නැත්නම් චක්කු විඥාන ආදී සිත් නෙමෙයි කර්ම බවට පත්වන සිත් විපාක සිත් නෙමෙයි කර්ම බවට පත්වන සිත් ජවන් සිත් වැඩිපුර ප්‍රමාණයක් ජවන් සිත් අතර වැඩිපුර පහළ වෙච්ච ජවන් සිත් මොනවද කියලා අහුවොත් කෙනෙකුට කියන්න පුළුවන් බොහෝ දෙනෙක් කියාවේ ද්වේෂ මූල සිත් කියලා.
ඒ තරමින් එනම් ප්‍රහාණය කරන්න වටිනවා, දුරු කරන්න වටිනවා. අගය කරන්න වටින්නේ නැහැ. හරියට දාවක් ජීවිය ලැබු ගින්නක් වගේ පුච්චලා දානවා. පලාතම අලු කරලා දානවා. ද්වේෂය හටගත්තට පස්සේ ඉස්සෙල්ලාම තමන්ට තමයි අලාභය සිද්ධ වෙන්නේ. හරියට ප්‍රමාවකින් කිව්වොත් විස සංසක්තම් පූති මුත්තං විය. විස මිශ්‍ර කරන ලද පූති මුත්ත භේසජ්ජක් වගේ කියනවා. විස සංසක්තම් පූති මුත්ත භේසජ්ජං විය. පූති මුත්තං විය. භේසජ්ජං කියන කතාව අයින් කරන්න පූති මුත්තං විය. භේසජ්ජං කියන කතාව අයින් කරන්න විසයෙන් මිශ්‍ර වූ කුණු වූ යමක් වගේ නැත්නම් කුණු දෙයක් වගේ. විස මිශ්‍ර කුණක් වගේ. වෙනත් විදියකින් කිව්වොත් විසක් හලාහල විසක් කියදු මුත්‍රාවක් වගේ කියලා කියන මුත්‍රයක් වගේ මේ ද්වේෂය. ඒතරමින් පිළිකුල් සහගතයි විනාශ කරනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අස්පනා පිට ද්වේෂය ඇති වුණාට පස්සේ අන් කෙනෙකුට විනාශ කරන්න කලින් තමන්ගේ විනාශයමයි අත ළඟට එන්නේ. රූපය විරූපී වෙනවා. ඇස්වල තියෙන බැබලීම විරූපී වෙනවා. කාලයක් ද්වේෂ කරපු කෙනෙකුට ඇතිවන ආනිසංස විරූපී වෙනවා. ඒක එහෙම තමයි. ඇස් වටේට කළු වෙනවා ද්වේෂය නිසා. එහෙම ඇති වෙනවා. වෙන යම් හේතු නිසා ඇති වෙන්න පුළුවන්. මේ ද්වේෂ බහුල බව නිසා ඇති වෙන කාරණා ගැන කියන්නේ. ඒක ඒකාන්තයෙන් ඒ කාරණේම නෙවෙයි නැත්තම් ඔය අත් බලයි මගේ ඇසරියටත් කළු වෙලා තියෙනවද කියලා. එහෙම නෙවෙයි රෝග තත්වයන් දුක්ඛ සත්‍යයට මුහුණ දෙන්න සිද්ධ වුණාට පස්සේ විපරිණාම දුක්ඛේ කාටත් වෙනවා. දුක්ඛ දුක්ඛේ කාටත් වෙනවා. මේ කියන්නේ එහෙම නෙවෙයි මේ ද්වේෂය බහුල කොට වෙසනකොට ආයුෂය පිරිහෙනවා. අක්ෂි විරූපය ඇති වෙනවා. වර්ණ විරූපය ඇති වෙනවා. ඒක එහෙමම තමයි. වහාම ජරාවට පමුණවනවා. වහා ජරාවට පමුණවන්නට මේ ද්වේෂය හේතු වෙනවා. ජරා දුකට හේතුවක් හැටියට බුදුරජාණන් වහන්සේ ද්වේෂය දේශනා කරනවා. ජරා දුකට. ජාති දුකට හේතුවක් හැටියට ලෝභය, ජරා දුකට හේතුවක් හැටියට ද්වේෂය. ව්‍යාධි දුකට හේතුවක් හැටියට මෝහය දේශනා කරනවා. නිසා ඇස් දෙකේ වර්ණය හරි හැමේ වර්ණය හරි බබළුවා ගන්නට ප්‍රභාස්වර කරගන්න ද්වේෂය නැති කරන්නට ඕන. නැති කරන්න මෙත්සිත වඩන්නට ඕන. මෙත්තං චිත්තං ආසේවති භාවේති බෞලී කරෝති. තේන වන්නෝ පසීදති. මුඛ වන්නෝ විප්පසීදති. දේවානම් මනුස්සානම් සත්තානම් පියෝ හෝති. ප්‍රිය වෙනවා. ලස්සන වෙන්න නම් මේ දේවල් තමයි කරන්නට ඕනේ. ලස්සන වෙන්න කැමති අය. අවලස්සන වෙන්න කැමති නම් වෛර කර කර හිටියට කමක් නැහැ. නේද? ඊර්ෂ්‍යා කර කර හිටියට කමක් නැහැ. වෛරය, ඊර්ෂ්‍යා, මසුරුකම් මෙවුවා දේශමූල සිත්වලින් හටගන්නේ. එතකොට ද්වේෂය සහ පටිඝය කියලා ඔයත් අහලා තියෙනවනේ. පරමාර්ථ වශයෙන් ගත්තොත් එකම චෛතසිකයක්. දුර්වල වූ නැත්නම් බලයෙන් අඩු ද්වේෂයට කියනවා නැත්නම් බලයෙන් අඩු ගැටෙන ගතියට කියනවා ද්වේෂය කියලා. තරහේ අඩු ගතිය ද්වේෂය කියලා කියනවා. බලවත් වූ කිපීම. බලවත් වූ කිපීමට කියනවා පටිඝය කියලා. හරි බලවත් ඒ ද්වේෂය. මේ චෛතසිකේ ක්‍රියාත්මක වෙන හැටි. ක්‍රෝධය සහ ද්වේෂය කියන දෙකේ ඇති වෙනස. ක්‍රෝධය ද්වේෂය කියලා අහලා තියෙනවනේ. ක්‍රෝධය කියලා කියන්නේ පළමු කොට ඇතිවන කිපීම. යම් කාරණයක් නිසා මුලින් ඇතිවන කිපීමට ක්‍රෝධය කියලා කියන්න පුළුවන්. නැවත නැවත ඒ කාරණේ මුල් කරගෙන ඇතිවන්නා වූ කිපීමට ද්වේෂය කියන්න පුළුවන්. ක්‍රෝධය. මේ දේවල් හිතන ඇති වෙන එක දුකටම හේතුවක්. ඊළඟට මේ ද්වේෂය පඬිතයන්ට නුවණැති අයට එච්චර බලපෑමක් කරන්න බෑ. ඇයි ඒ? නුවණැත්තන්ගේ බලයක් තියෙන මොකක්ද මේ බලය? පඬිතානාම කන්ති බලා භවಂತಿ න කෝධ බලා. පඬිතයෝ කියන එක ඉවසීම බලය කොට ඇති පිරිසක්. ක්‍රෝධයේ බලය කොට ඇති පිරිසක් නෙවෙයි. දැන් කුඩා දරුවෙකුගේ බලයෙන් කොබක්ද? හැඬීම. හැඬීම බලය කොට ඇති කෙනෙක් තමයි පුංචි බිලිඳෙක් කියන්නේ. ඊළඟට පඬිතයෝ කියන අය, තාපසයෝ කියන අය, ඍෂිවරු කියන අය, වික්ෂුන් වහන්සේලා කියන අය කන්ති බලා ඉවසීම බලය කොට ඇති අය.
ඒගොල්ලන්ගේ බලය වෙන්න ඕන ඉවසීම. ත්‍රවයත්තන්ගේ බලය වෙන්න ඕන ඉවසීම. ඒක නිසා පඬිතයන්ට නුවණැති අයට ක්‍රෝධයෙන් ලොකු බලපෑමක් ඇති කරන්න බෑ. ලොකු බලපෑමක් ඇති කරන්න බෑ. ඒ අදහස් කරන්නේ ද්වේෂය පහළ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි ඇති වෙන්නේ. හැබැයි ඇති වුණාට ලොකු බලපෑමක් කරලා විනාශයක් ඇති කරන්නට බෑ. ද්වේෂය චෛතසික ධර්මයක් ද්වේෂ මූල සිත්වල පමණක්ම පහළ වෙන උපමාවකින් කිව්වොත් දඬු පහරක් වදින ලද සර්පෙක් වගේ කියනවා. සර්පයෙකුට දඬු පහරක් වැදුණු පොදුම විදියට ඇවිස්සෙනවා. නාගයෙකුට හරි වෙන යම් සර්පයෙකුට හරි. ඒ නිසා දඬු පහරකින් පහර කන ලද සර්පයෙක් බඳු හැසිරෙනවා කියන්නේ ද්වේෂයෙන් හැසිරෙනවා කියන එකයි. ඒ නිසා ද්වේෂයෙන් හැසිරෙන්න හොඳ නැහැ. ද්වේෂය අවම කරගන්න. දවසකට 15 වන ද්වේෂ මූල සිත් ප්‍රමාණ වශයෙන් බලන්න බැරි වෙයි. අවස්ථා ප්‍රමාණය හැටියටවත් බලන්න. සිත් ප්‍රමාණ වශයෙන් බලන්න බෑ. සාමාන්‍ය කෙනෙකුට අවස්ථා අරමුණු නැත්නම් අවස්ථා වශයෙන් බලන්න. කොච්චර වාර ගණනක් දවසකට අද වගේ දවසේ ගොඩක් අඩුවෙන් ඇති වෙන්නේ. අද වගේ දවසක ඇති වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ගොඩාක් අඩුවෙන් අවම වශයෙන් වෙනදට සාපේක්ෂව. කොහොම නිහඬ පරිසරයක කෑම බීම ටිකක් හම් වෙනවා, ගිලම්පස ටිකක් හම් වෙනවා. නිදහසේ ගොඩක් පහසුවක් තියෙනවා අද දවසේ ගත කරගන්න. ඊළඟට ධර්මය ඇහෙනවා. දේශය ගැන විශේෂයෙන් කතා වෙනවා, ආදීනව කතා වෙනකොට පහළ වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා අද වගේ දවසක මේ ධර්මතාව නැති කරගන්න ලොකු අනුග්‍රහයක් ඔයත් අන්න ලැබෙනවා. එහෙම හිතලා බලනකොට දවසක් නමුත් ගිහි ගෙදරින් වෙන් වෙලා මේ වගේ උතුම් වැඩසටහනකට ඇවිල්ලා බණපදයක් අහලා හිත නිවා ගන්න නැත්නම් මොනතරම් හොඳයිද කියලා ඔයත් අන්න හිතනවානේ. ඔයත් අන්න එහෙම හිතුණාට බොහෝ දෙනාට එහෙම හිතෙන්නේ නැහැ. ජීවිතයට දුක් කරදර බාධක එනවා කියන එක ධර්මයේ හැසිරෙන පමණින් අවම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මොකද කුසල අකුසල කර්ම මත ලැබෙන විපාක මේ ජීවිතයේ හැසිරීමෙන් පාලනය කළ හැකි හා දියුණු කළ හැකි ප්‍රමාණයක් තියෙනවා. එතකොට කොච්චර හොඳින් ජීවත් වුණත්, කොච්චර යහපත් හිතවිලි හිතුවත්, කොච්චර භාවනා කරන්නට වීරිය වැඩුවත් පෙර ජීවිතේ කරන ලද අකුසල කර්ම නිසා එන පීඩාවන් තියෙනවා ජීවිතේ. කොයි විදිහේ පීඩාවන් ආවත් මාව ඝාතනය කළත් මම කිපෙන්නේ නැහැ කියලා අර පුන්න මන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ හිතපු ආකාරයෙන් හිතන්න පුරුදු වෙන්න. එතකොට කරදර බාධක එයි ඒව නැති වෙලා යයි. අභිධර්මයේ පිළිබඳව දැනුම අඩු නිසා තමයි දැන් මේ උගන්වන්නේ ඔය ඇත්තන්ට. ඒ නිසා දැන් මේ වැඩසටහන් හොඳට අධ්‍යයනය කරලා අහලා නැවත වතාවක් යහඳ පඩ ලැබෙනවා. ඒවා කියවලා කෙටි සටහන් තබාගෙන නැවත අසමින් මේ පාඩම් පෙළ යම් ආකාරයකින් හිතට ගත්තොතින් සැලකිය යුතු අභිධර්ම දැනුමක් ඇති කර ගන්න පුළුවන් මෙතන ඉන්න මේ පින්වත් පිරිසට. ශ්‍රද්ධාවෙන් යුක්තව කෙනෙක් කල්ගත කරනකොට ඇතිවන අසීමිත ප්‍රීතිය කෙනෙකුට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ ප්‍රීතිය පිළිබඳව යම් අත්දැකීමක් තියෙනවා නම් කුසලමය ප්‍රීතිය ගැන, කුසලමය සැපය ගැන, ඒ ගැන සතුටු වෙන්න. ඒ වගේ අවස්ථා අනුස්මරණය කරලා ජීවිතයේ කුසලමය ප්‍රීතියක් ඇති වෙච්ච හැටි අයිති වෙච්ච මොහොතක් වේනම් ඒ මොහොත අනුස්මරණය කර කර සතුටු වෙන්න. මට මෙහෙම කුසලමය ප්‍රීතියක් දැනුණා. බුදු ගුණ හිතද්දි බුදු ගුණ අසද්දි එහෙම දැනුණා කියලා හිතන්න. බොහොම හොඳයි මේ බුදු ගුණ දේශනාවේ තිබ්බ එක නිසලසක් අටපාඩම් කරගෙන තියෙන එක. යලි නොහැරෙන්නට දැස වැසෙනදා සම්බුදු රුව මගේ netag නැවේවා. බැඳේවා නෙමෙයි netag මැවේවා. කවුරු නොසිටියත් නියදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා. ඒක තමයි මේ කාරණේ ඒකේ විදිහට මතක තියාගෙන උදේ හවස කියන්න. එතකොට මතක් වෙනවනේ. නේද? කවුරු නොසිටියත් නියදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා. යලි නොහැරෙන්නට දැස වැසෙනදා. යලි නොහැරෙන්නට දැස වැසෙනදා සම්බුදු රුව මගේ netag මැවේවා. කවුරු නොසිටියත් මියදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා. මේක සජ්ජායනා කරන්න කියලා ඉල්ලලා තියෙනවනේ නේද? යලි නොහැරෙන්නට දැස වැසෙනදා සම්බුදු රුව මගේ netag මැවේවා. කවුරු නොසිටියත් මියදෙන මොහොතේ බුදු සිරිපා මුල සිත පිහිටාවා.
ඒක තමයි නිසදැස. හොඳයි බුදුගුණ දේශනා හොඳට අහලා තියෙනවා. මේ සමහර කාරණා පිළිබඳව ඉදිරි අභිධර්ම දේශනාවලින් මේ අත්න්ට පිළිතුරු ලැබෙනවා. ප්‍රීතිය උපේක්ෂා සහගත සිත් 55 නොයදෙන බව උපේක්ෂා සහගත සිත් ලෝභ මූල සිත්වල උපේක්ෂා සහගත සිත් 4ක් තියෙනවා. ඊළඟට දෝමනස් මේ මොහ මූල සිත්වල උපේක්ෂා සහගත සිත් 2ක් තියෙනවා. ඊළඟට අකුසල විපාක සිත්වල උපේක්ෂා සහගත සිත් 6ක් තියෙනවා. ඊළඟට කුසල අහේතුක විපාකවල උපේක්ෂා සහගත සිත් 7ක් තියෙනවා. 7ක් තියෙනවා. අටෙන් ඔව් 6ක් නේද? සුඛ සහගත කාය විඥාන සෝමනස් සංපීන එතනක් 6ක් තියෙනවා. ඊළඟට අහේතුක ක්‍රියාසිත වල උපේක්ෂා සහගත පංචද්වාරා වර්ධන චිත්තේ සහ උපේක්ෂා සහගත මනෝද්වාරා වර්ධන චිත්තේ කියලා සිත් 2ක් තියෙනවා. ඊළඟට මහා කුසල් සිත් වලින් උපේක්ෂා සහගත සිත් 4ක් තියෙනවා. මහා විපාක වලත් 4ක් තියෙනවා. මහා ක්‍රියාසිත වලත් 4ක් තියෙනවා. ඊළඟට රූපාවචර සිත්වල පංචම ධාන කුසල් සිත විපාක සිත ක්‍රියාසිත කියන මේ සිත් තුන උපේක්ෂා සහගතයි. සහ සියලු රූපාවචර සිත් අරූපාවචර සිත් සියල්ලම උපේක්ෂා සහගතයි. ඒ වගේම පංචම ධානයෙන් යුක්තව ලැබෙන ලෝකෝත්තර සිත් 8ක් උපේක්ෂා සහගතයි. මෙන්න මේ සිත් 55ට කියන උපේක්ෂා සහගත සිත් කියලා මේ සිත්වල ප්‍රීතිය නම් වූ චෛතසිකය යෙදෙන්නේ නැහැ. ප්‍රීතිය සහ ප්‍රමෝදය අතර ඇති වෙනස පහදලා දෙන්න කියනවා. ප්‍රීතිය සාමාන්‍යයෙන් ආරම්භ වන ප්‍රීතිය කියන්නේ ප්‍රීතියේ ආරම්භක අවස්ථාව. සාමාන්‍ය සතුටේ ආරම්භක අවස්ථාව ප්‍රීතිය කියලා කියන්න පුළුවන්. බලව ප්‍රීති පාමොජ්ජෝ බලවත් වූ ප්‍රීතිය ප්‍රමෝදය කියලා කියනවා. බලවත් වූ ප්‍රීතියම ප්‍රමෝදය කියලා කියන්නේ. පාමොජ්ජ කියලා කියන්නේ. සුඛ සහගත කාය විඥානයේ ප්‍රීතිය නම් වූ චෛතසිකයේ යෙදෙන්නේ නැහැ. කාය විඥානයේ සුඛ සහගත වුණත් ඒක හොඳ ප්‍රශ්නයක්. කාය විඥානයේ සුඛ සහගත වුණත් සැප වේදනාව යෙදුණත් ප්‍රීතිය නම් වූ චෛතසික ධර්මය එතන යෙදෙන්නේ නැහැ. ඒකට හේතුව ඒ සිත අහේතුක සිතක්. ඒ සිත අහේතුක සිතක් නිසා කෘත්‍ය වශයෙන් ප්‍රත්‍ය වශයෙන් එහි බලය ඊටාම දුර්වලයි. ඒක එක කාරණයක්. තවත් කාරණා තියෙනවා. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. මම මේ කියන ස්වාමීන් වහන්සේගේ දේශනා අහලා නැහැ කියන මට ඒක ඒකාන්තයෙන් කියන්න බෑ. මේ නම සඳහන් කරලා තියෙන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මම අහලා නැති නිසා මට එහෙම කියන්න අමාරුයි. කොහොම කාගේ කවුරු ඇහුවත් දේශනා හොඳට බලන්න ගලපලා සූත්‍රයට විනයට අභිධර්මයට එකඟ වේ දේශනා ටික කරනවා. ඒක තමයි මනින්න තියෙන කාරණේ. ඒකට ඔයත් ඉගෙන ගන්න. ඒ සඳහා තමයි මේ ඉගෙන ගන්න. ධාතුන් පිහිටා තිබෙන ස්ථාන අපි ඉදිරියේදී ඒකන කතා කරමු. පළමු දේශනා වලට පළමු වැඩසටහන් දෙකට එන්න බැරි වෙච්ච අයට මේ මගේ කැපකරු මහත්තයාට කටයුතු කරන ඒ පින්වත් රංගගෙන් පුළුවන් CD ලබා ගන්න එන්න බැරි වෙච්ච අයට එයා ළඟ තියෙනවා CD ඒවා අරගෙන අහලා ඒ කලින් වැඩසටහන් ටික අහලා සම්බන්ධ වෙලා එනකොට මේ අත්තන්ට දැන් කරන දේවල් ගැන යම් අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. උදේ බුද්ධ වන්දනාවට දේශනා කරපු තෙරුවන් ගුණ කියවෙන ඒ කවි තුන. ඔය හඬපටියක් අහුවා මේ කවි තුන තියෙනවා. ඒ වගේ මේ අද මේ දේශනාවේ හඬපටියක් ඉදිරියේදී ලබා දෙන්නම්. එතකොට ඔයත් අන්ට ඒවා ලබා ගන්නට පුළුවන්. අභිධර්මයේ පිළිබඳ ප්‍රශ්න ටිකක් වැඩිපුර අහන්න. ඒකත් බොහොම හොඳයි. මේවත් අහන එක තමන්ගේ ජීවිතේට වැරද්දක් නැහැ. ඉතින් එහෙනම් අද දවසේ අපි උදෑසන ආරම්භ කරන ලද වැඩසටහන රතනාගර ප්‍රභාභිධර්ම වැඩසටහන. අද දවසේ අපි කතා කරන්නට යෙදුනේ ප්‍රකීර්ණක චෛතසික සහ අකුසල චෛතසික අතරින් ද්වේෂය නම් වූ චෛතසිකය දක්වා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා අකුසල චෛතසික ටිකකුත්. ඊළඟට සර්ව කුසල සාධාරණ චෛතසික ටිකකුත් ඉදිරියේදී සහ අපමඤ්ඤානම් චෛතසික ඊළඟට ප්‍රඥාව නම් වූ චෛතසික ඇතුළු චෛතසික පාඩම ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතෙක් ඔබට මේ අසෝතුම් ධර්මය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මගඵල නිවනින් සැනසෙන්නටම උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සියලු දෙනාම වෙනද වගේම
කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරලා උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කළ මේ මහා පුණ්‍ය ධර්ම ශක්තිය දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් වේවා කියලා අපි අනුමෝදන් කරලා අද වැඩසටහන හමාර කරනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ මේ උතුම් සූත්‍ර දේශනාව දෙවියන් සහිත ලෝකයට අමා ශාන්තිය පිණිස වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පංචත්තං වේනිතංගෝ විඤ්ඤෝනීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අර්ථ පුරිස පුංගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං ඛේතං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචං හිතත්තං වා ලෝමහංසෝ නයිස්සති ඒතේන සච්ච වන්දේන පාතු තං රතනත්යං ඒතේන සච්ච වන්දේන තං රතනත්යං ඒතේන සච්ච වන්දේන පාතු තං රතනත්යං කරණීය මත්ථ කුසලේන යන්තං සන්තං පදං අභිසමිච්ච සක්ඛෝ උජෝච සූජෝච සුවාචෝ චස්ස මුදුවනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලහුකරුන්ති සම්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගම්භෝ කුලේසු අනනුගින්ධෝ නච උද්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපරදේයෝ සුඛිනෝ වාතේනිනෝ සම්මේ සත්තා භවන්තු
सुखितन्ता ये केचिपान भूतन्ति तसावा धावरावा अनवशेषा दीघावाये महन्तावा मध्यमारस्य आनुकथूला दिग्धावायेव अन्विद्धा ये च दूरे वसन्ति अविदूरे भूतावा सम्भवेसि वा सम्वे सत्ता भवन्तु सुखितन्ता न परो परं निकुम्भेत नाति मन्येत कथचिनं कञ्चित् व्यारोसना पटिघ संज्ञा नान्यमन्यस्य दुःखनिचेय माता यथा नियं पुत्रम् आयुषा एकपुत्रमनुरक्ते एवंपि भूतेषु मानसंभावये अपरिमाणम् नित्यं च सर्वलोकस्मिन् मानसंभावये अपरिमाणम् उद्धम् अधो च तिर्यं च असंबाधम् अवेरम् असततं तिष्ठं चरं निसिन्नो वा शयानो वा यावतस्य विगतमिन्धो एतं सतिम् अधिक्यय ब्रह्ममेतं विहारम् इदमाहु दिक्खिं च अनुपगम्यशीलवा दर्शनेन सम्पन्नो कामेषु विनेय वेदः नैजातु गन्धशय्या पुनरेति एतेन सत्यमद्येन सुन्तिते होतु सर्वदा एतेन सत्यवद्येन सुन्तिते होतु सर्वदा एतेन सत्यवद्येन सुन्तिते होतु सर्वदा इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इत्तावता च अम्मेहि सम्भतं पुण्यसम्पदं सर्वे देवा अनुमोदन्तु सर्वसम्पत्तिसिद्धिया इत्तावता च अम्मेहि सम्भतं पुण्यसम्पदं सर्वे भूता अनुमोदन्तु सर्वसम्पत्तिसिद्धिया एतावता च अम्मेहि सम्पदं पुण्यसम्पदं सर्वे सत्ता अनुमोदन्तु सर्वसम्पत्तिसिद्धिया आकाशत्था च भुम्मत्था देवानागामहिद्धिका पुण्यं तम् अनुमोदित्वा चिरं रक्षन्तु सम्बुद्धशासनं चिरं रक्षन्तु सम्बुद्धदेशनं
चिरान् रक्षन्तु सम्बुद्ध शावकन्ति साधु 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 ශ්‍රද්ධාවන්ත පින්වත් සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා විශේෂයෙන්ම මේ උතුම් භාවනා මධ්‍යස්ථානයේ ගරු කටයුතු ලොකු ස්වාමීන් වහන්සේ වන ඒ විචිත්‍ර ධර්ම කතික උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විචිත්‍ර ධර්ම කතික උඩුදුම්බර සෝමිත ස්වාමීන් වහන්සේ ඇතුළු අතිපූජනීය වැඩ ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව ලැබේවා කායික මානසික සුවපත් භාවය ලබාගෙන භ්‍රමචාරී ජීවිත මියන මොහොත දක්වා ශක්තිමත් ලෙස රැකගනිමින් තමනුත් බුදුසසුනත් රැකගෙන ගුණධම් පුරාගෙන ශාන්ත අමා නිවනින් සැනසෙන්නට අප රැස් කළ සියලු පින් මේ මහා සංඝ රත්නයට උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම පින්වත් සිල්මෑණියන් ඇතුළු මේ සියලු දෙනාම අද වගේ දවසක මේ උතුම් වැඩසටහනට සම්බන්ධ වෙලා දිරණ මැරෙන ජීවිතයේ දවසක් අද මේ විදිහට ගත වෙලා ගියා. මේ රැස්කල පින්කඳ ලබන්නට ලැබෙන්නේ නැහැ. ඔබ මැලි වුණා නම් මේ ගමන එන්නට උදෑසන අවදි වෙලා ඇතන් කෙනෙක් දුර බැහැර ඉඳන් නමුත් ඇතන් කෙනෙක් කිට්ටුව පාතේ ඉඳන් නමුත් මේ පින්බිමට ආපු ගමන අර්ථාන්විත ඵලදායක ගමනක් බවට පත් වුණා. අවිජහිත ගමනක් බවට පත් වුණා. බුදුපසේ බුදුමහරහත් උතුමෝ ප්‍රශංසනීය කොට වදාරන ගමනක් බවට පත් වුණා. සීලය ගුණය විනය වැඩෙන දවසක් බවට පත් වුණා. දහම විනය ප්‍රගුණ වන දවසක් බවට පත් වුණා. සම්මා දිට්ඨිය වඩාත් හොඳින් විසදවන දවසක් බවට පත් වුණා. ආර්ය මාර්ගාංගයන් වැඩෙන්නට හේතු වන බොහෝ හේතු අද දවස තුල වැඩුණා. මේ උතුම් බුදු සසුන නිසා මේ උතුම් ශ්‍රද්ධාදී ගුණධර්ම ටිකේ පිහිටපු නිසා පිහිටපු ගුණධර්ම වඩාත් හොඳින් ප්‍රගුණ කරගන්නට ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්ම බවට පත් කරගන්නට විදසුන් නුවණ මුහුකුරා යන මොහොත දක්වා සප්ත විසුද්ධීන්ගේ පිළිවෙලින් මේ උතුම් ධර්ම මාර්ගයේ යා ගන්නට ඔබ සියලු දෙනාටම වාසනාව ලැබේවා. ඒ වගේම හැම දිනම කායික මානසික සුවපත් භාවය ඇති කරගෙන මේ අසෝ ධර්මය ජීවිතයට ගලපාගෙන අදට වඩා වැඩි ගුණ දහපත් බවකින් යුක්තව හෙට උදෑසනට මුහුණ දෙන්නට හිත හදාගෙන ජීවත් වන දින ගන්නට ගුණයම වැඩි වෙන විදිහෙන් ප්‍රතිපත්තිය ශක්තිමත් කරගෙන ගුණයෙන් යුතු විනයෙන් යුතු ධහමින් යුතු ජීවිතයේ සුවඳ ලොවට පූර්වාදර්ශයක්සේ ලබා දීලා ලැබිච්ච උත්තම මිනිසත් බව ලෝකයට අර්ථාන්විත තමන්ට අර්ථාන්විත මෙලොවට පරලොවට දෙලොවට හිතසුව පිණිස පවතින උතුම් මිනිස් ජීවිත ප්‍රතිලාභයක් බවට පත් කරගෙන හැම දිනාටම තථාගතයන් වහන්සේ වැඩමකට පදාල සාන්ත සුන්දර ප්‍රණීතාදී උත්තම ගුණපදයන්ගෙන් වර්ණනා කළ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන සංසාර දුකින් විමුක්තිය බවට පත් වූ නිදහස බවට පත් වූ යමා නිර්වාණය අවබෝධ කරගන්නටම මේ මහා පින මේ උතුම් වැඩසටහන රතනාගර ප්‍රභානම් වූ අභිධර්ම වැඩසටහනින් ඔබ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද කරනවා. සම්මේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ඉද්ධිතං පද්ධිතං තුයං ඉප්පමේව සමිජ්ජතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසී අථාති